සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. අපි ජාතික විද්වත් සංවිධානය මීට වසර ගණනාවකට පෙර පිහිටවනකොට අපේ මූලික පරමාර්ථයක් තිබුණා. ඒක තමයි මේ රටේ තියෙන ලොකුම ගැටලුවක් තමයි තොරතුරු විශ්වාසනීය ලෙස නිවැරදි ලෙස පුද්ගලයන්ට යන්නේ නැහැ. තොරතුරු මාධ්‍ය ආයතන මගින් දේශපාලන හේතුන් වලට සල්ලි වලට විකෘති කරලා තමයි ජනතාවට දෙන්නේ. ඉතින් හැම විටම ජනතාව තීන්දුවක් තීරණයක් ගන්නකොට නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැහැ. ඉතින් ජාතික විද්වත් සංවිධානයේ මූලික පරමාර්ථය උනේ අපි නිවැරදි රටක් හදන්න අවශ්‍ය වෙන්න මිනිසුන්ට හිතන්න පුළුවන් වෙන්න ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න පුද්ගලයන්ගේ කණ්ඩායමක එකතුවක්. අපි ඒ සමාජ මෙහෙවර තමයි අද දිනේදී කරන්නේ. නමුත් ඡන්ද කාලයේදී ඔබ අපි දකින්නේ නැති අපි ජාතික ජන බලවේගයේ සමග අත්වැල් බැඳගෙන ඒ දේශපාලන කටයුතු කළා. නමුත් අද අපි මෙතනට ආවේ ආණ්ඩුව වටන්න කට්ටියට බනින්න නෙමෙයි. අපේ මුල් මෙහෙවර ඡන්ද තියෙන කාලේ රට වෙනස් කිරීමට අවශ්‍ය කරුණු කියනවා වගේම ඡන්දයක් නැති මේ කාලය තුල ඔබලා පුරවැසියන් වශයෙන් ඔබලාට නිවැරදි තොරතුරු දීලා ඔබලාව දැනුවත් කරලා ඒ දැනුවත්කම හරහා රටට යහපත් වෙන තීන්දුව తీරන ගන්න පුරවැසියන් බිහි කරනවායි කියන පරම චේතනාව තමයි අපිට ජාතික විද්වත් සංවිධානය වශයෙන් තිබෙන්නේ. එහෙම කියමින් මා වේදිකාවේ සිටින සිල් දනාගෙන් ඔබලාගෙන් අවසර ගනිමින් ඊටම කෙටියෙන් අපි කල්පනා කරමු මූලිකවම ඇයි අපේ රටේ මිනිස්සු තරහෙන් ඉන්නේ? ඇයි අපේ රටේ මිනිස්සු අසන්තෝෂෙන් ඉන්නේ? ඇයි මේ ඉවසීම නැත්තේ? ඇයි මේ හොරකම් කරන්නේ? ඇයි මේ ජාතිවාදී ආගම්වාදී වෙන්නේ? ඇයි අපි අසන්තෝෂ? මේක ලොකු ආර්ථික ගැටලුවක්. මොකද අපි මේ රටේ ඒක පුද්ගල ආදායම මම වර්ධන නිවැරදි කරයි අපි අල්ජාන්ත මහත්මයා එක පුද්ගලෙක්ට ඒක පුද්ගලයාට ඩොලර් 4000ක් කියලා කියනවා. දැන් ඩොලර් 4000ක් එක පුද්ගලෙක්ට ලැබෙනවා කියනවා මොකද ඒ තරම් රටේ ආදායමක් තිබෙනවා. දැන් අපේ සංඛ්‍යා ලේඛන සහ දත්ත අනුව මම අල්ජාන්ත මහත්මයා පහුගිය කාලේ උදව් කළා එක තෝරගන්න. එක පවුලක ඉන්නවා 4 දෙනෙක්. 4.1ක් කියලා දෙන අපි කියමු 4ක් කියලා. එහෙමනම් හරියට බැලුවොත් ඒ 4004න් වැඩි කරන්න 16000 ඩොලර් එක පවුලකට එන්නට ඕන. දැන් ඔක 200න් වැඩි කරොත් මං හිතන්නේ 200 වෙන්නේ නැති දැන් තියෙන ගාන 200න් වැඩ කරලා ඔක 12න් බෙදුවොත් මාසෙකට නිවාසයකට ලැබෙන ගාන තියෙනවා. ගාන කීයද? හරියට බෙදුණා නම් 4 දෙනෙක් ඉන්න පවුලකට 266000ක් හම් වෙන්න ඕන. දැන් ඔබලා හිතන විදියට 266000ක් ලබන පවුල් කීයක් මේ රටේ ඉන්නවද? බොහොම අඩුයි. මක් නිසාද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන්ම කියනවා අපේ රටේ හවුස්හෝල්ඩ්ස් වලින් නිවාස වලින් 80%කට ලැබෙන්නේ රුපියල් 66000කට වඩා අඩු ප්‍රමාණයක් කියලා. ඔන්න මහත්මයා ගැටලුව. ළමයින්ට ටියුෂන් ෆීස් ටික ගෙවා ගන්න බැරිනකොට වේදනාවයි. බිල් ටික ගෙවා ගන්න බැරිනකොට තරහයි. කාත් එක්ක හරි බයිනවා රණ්ඩු වෙනවා. හරිද? බස් එක එළවන අපි යන අයිමියක් උගිලා හැප්පෙන්නේ. මොකද මේ බූරුව වගේ එළවන්නේ. නෑ. ඒ මිනිස්සුත් ඒ ට්‍රිප් ගාන ගැහුවේ නැත්තම් ගෙදරට ගාන ගෙනියන්න බෑ. මුදලාලි කියනවා නිදිමතේ හරි මේක එළවන්න. හැප්පුණාට කමක් නෑ. අපි පොලිසියට කියක් හරි වල බේරගමු. මොකද මුදලාලිත් ලීස් ගෙවන්නට ඕන. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ තරහ දුක සියලුම ප්‍රශ්න මතුවෙන්නේ ආර්ථිකය අසමානතාව ලෙස බෙදා හැරීම නිසා. ඉතින් ටෙලිවිෂන් වලට අපවත් කියනවා අපේ රටේ සල්ලි නෑ අපිට මේ සල්ලි ඕනේ ඒ හින්දා පෝට් සිටිය ඕනේ. දවකනේ කියන්නේ 1977 ඉඳලා ආර්ථිකයේ හැරවුම් ලක්ෂ ගැන කතා කරා. හම්බන්තොට වරාය ආපු ගමන්ම ආයෝජනය කළා ගින්දර වගේ වෙලා ගොඩ දැන් මේ හම්බන්තොටින් එහෙම දෙයක් ආවා. වරාය මත්තල එයාපෝට් හදලා ප්ලේන් ඇවිල්ලා ඩොලර් ඇවිල්ලා ස්ටේජ් වල අපි කම්පිරෙන්න හැවුවා. ඡන්ද කාලේ හම්බන්තොට වරහේ රස්සාවල් දිනවා කියලා ෆෝමුත් පිරෙව්වා. හෙටනිද පෝට් සිටියේ රස්සාවල් දිනවා කියලා කට්ටිය ඡන්දවලදී ෆෝම් පුරවයි. ඒක ආවේ නැහැ. ඒක නිසා දේශපාලකයන් අපේ රටේ ස්ටේජ් එකේ කියන දේවල් වීමේ සම්භාවිතාවය බොහොම අඩුයි. වර්තමාන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තත්වය ගොඩාක් ඒ වගේ. ඒකනේ GR කියන එකට අපේ කටේ ගෝඨාභය රාජපක්ෂ GR එකට අපි ගැසට් රිවර්ස් නන්දසේන කියන්නේ ඒකනේ. ගන්න මෛත්‍රීපාල සිරිපාරලා අඩුව ගන්න දවසක් අල්ලන් ඉන්නවනේ තීන්දුවක්. මේට ඒ ගන්නටත් බෑ. ඉතින් ගැසට් රිවර්ස් ජනාධිපතිතුමත් එක්ක තමයි අපි කටයුතු කරන්නලා තිබෙන්නේ.
දැන් අපි බලමු මේ කියන්න ඒගොල්ලෝ කියන දේ තමයි පෝට් සිටිය හදපුවම මෙහෙම එනවා බලාගෙදි එනවා. මම ජනජාත මතකට පැහැදිලි කරා අපිට. නමුත් මෙතන අපිට නොපෙනෙනා වූ පැත්තක් තිබෙනවා. අපි ජාතික විද්‍යා සංවිධානයේ වශයෙන් ඒ දේ තමයි ඔබලාට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. රටකට මුදල් ලැබිලා වැඩක් නැහැ. ලැබෙනවා නම් ඒක කීප දෙනෙක්ගේ සාක්කුවට නම් යන්නේ. ඉතින් අර කලින් කතා කරපු කතිකයන් කිව්වා වගේම මේ පනතේ පාවිච්චි කරන වචන පාවිච්චි කරILLක් තමුල නීතිඥයෙක් නොවුන නම් නීතිඥයෙක් උනත් කියවලා තේරුම් ගන්න හරි අමාරුයි. පටන් ගන්නෙම රටේ ජාතික ආර්ථිකයේ උන්නතිය පිණිස අපි මෙහෙම කරනවා. දේශීය ව්‍යාපාරවල උන්නතිය පිණිස කියලා එනවා යටින් අනිත් ටික යනවා. ඒකත් හරියට ලොරිය එනවා බුදු සරණයි කියලා ගහගෙන ඇතුලේ හොරහරක් තමයි අදින්නේ. දිවේ බුදුරැස් හක්කේ දඩමස්. ඉතින් අපි නීතිඥවරු වෙලත් මේක තෝරගන්න මේ තරම් අපහසු නම් ඔබලාගේ ඉරණම ගැන මට ඇත්තටම කනගාටුයි. අපි ඉස්සෙල්ලාම බලමු මේ පනත දැන් අපි දන්නවා අප්‍රේල් මාසයේ අපිට නිවාඩු. ඒ කියන්නේ උසාවි නිවාඩු. නීතිඥවරු සාමාන්‍ය නිවාඩු යනවා. සුප්‍රීම කෝර්ට් එක ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු ඒගොල්ලෝ නවත්තනවා. එහෙම තියෙද්දී දැන් ඔයගොල්ලෝ දන්නවා 20 වෙනි සංශෝධනයෙන් කලින් යම් පනතක් ගෙනාපුවාම ඒක අභියෝගයට ලක් කරන්න සුමාන දෙකක කාලයක් තිබුණා. නමුත් 20 වෙනි සංශෝධනයේ හැමෝම අතීස්වනේ. අතීස්වට ඒකෙන් අභියෝග කරන්න තියෙන කාලෙත් සුමානකට බැස්සුවා. මේ අපි අභියෝග කරනවා කියන්නේ මේ නීතිඥයෝ මේ නටන සර්කස් එකක් නෙමෙයි හොඳේ. ඒක තියෙන්නේ ඒ කාලය අවුරුදු සුමාන දෙක දෙන්නේ මොනවා හරි දැන් මේ පාර්ලිමේන්තුවේ පුදුල නීති හදන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්නේ ජනතාව වෙනුවෙන්නේ. ඕගොල්ලන්ට මේ පනත තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න තමයි මේක කරන්නේ. මේගොල්ලෝ මේ පනත ගේනවා ඒ ගෙනල්ලා සුමානෙන් සම්මත කරගන්න බලාගෙන. ඒ සතියේ සෙනසුරාදා දවස් 2යි නිවාඩු දවස් 3යි දවස් 5ක් වැඩ කරන්නේ දවස් 2යි අපිට තිබුණේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. මේ අශීලාචාර හදිසියට මේ රජයේ තියෙනා වූ අශීලාචාර හදිසියට හේතුව මොකක්ද? දැන් ඔබ හරි මම හරි අපේ වාහන යනකොට පොලිසියෙන් චෙක් පොයින්ට් එක නවත්තන්න කිව්වොත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා බලන්න මහත්තයා. නමුත් අපි කුඩු අදිනවා නම් හොරබඩු කියනවා නම් අපි කැමතිද? ඒතර ආණ්ඩුව දන්නවා ආණ්ඩුව මේ හොරහරක් ලොරියක් තමයි අදින්නේ. මේක වැඩි කාටවත් බලන්න දෙන්න කලින් සම්මත කරගමු. මොකද දැන් තියෙන පාර්ලිමේන්තුවට මොනවද දැම්මත් සම්මත වෙනවනේ. ඒ තුනෙන් දෙක මේ ඒක తీරවනේ තුනෙන් දෙකනේ. ඒක මිල කරලා ඒක අරන් ඉවරයි. ඉතින් අපිට තියෙන එකම තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් කරුණු පැවැත්වීම. දැන් මේ වන විට මේ පනතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් පෙත් 19ක් තිබෙනවා. මට මේ දැන් මගේ හිතවතෙක් අපේ මුදිත මහත්මයා දැනුම් දුන්නා. දැන් මම හිතන්නේ දැන් සියලුම පෙත් සලකා බලලා ඉවරයි. අදාළ තීන්දුව මම හිතන්නේ පාර්ලිමේන්තුවට තමයි ඒක යවන්නේ. එහෙම නැතුව මොකද? හරිද? තීන්දුව යවනවා. ඒක පාර්ලිමේන්තුව තමයි තීන්දුව කියවන්නේ. දැන් මේ ජනතාව කල්පනා කරන්නට ඕන ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව දෙන්නේ මේ පනත ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් පමණයි. එහෙම නැතුව මේක රටට හොඳද නරකද අපිට මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ මොකද්ද කියන එක නෙමෙයි. ඒක සුප්‍රීම කෝර්ට් එක ඒකට කතා කරන්නේ නැහැ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද්විත්ව පුරවැසියන් කම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා දුන්නා. අද අපි තේරුම් අරගෙන තියෙනවා ද්විත්ව පුරවැසියන් සෙන්ට්‍රල් බැංකුවේ මහ බැංකුවේ චෙයාමන්ලා වුණාම වෙන්නේ මොකද්ද කියන එක. ද්විත්ව පුරවැසියෝ රටේ බලගත් අනතුරට ගියාම වෙන්නේ මොකද්ද? වගවීම කොහෙද? ඒ කියන්නේ රටට නරක දේ පවා සමහරවල් ව්‍යවස්ථානුකූල වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ අද මම මේ සාකච්ඡාවේ වැඩි හරියක් අවධානය යොමු කරන්නේ මොකද මට අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණේ කතා කරන නඩුවක ව්‍යවස්ථානුකූලභාවය ගැන කතා කරන්න. මම ඒ ගැන යමක් කියාවි. නමුත් ඒක අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීන්දුව දෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය මේකේ හොඳ නරක හෙව්වයි කියලා. දැන් අපි දන්න තරමින් අන්තිමටම පෘතුගීසි කාර්යයන්ට නේද මේ ඩොන් ජුවන් ධර්මපාල ත්‍යාගී උපෝගෙන් කෝට්ට දීලා දාන්නේ. ඒ කාලේ හැටියට ඒකත් ව්‍යවස්ථානුකූල වෙන්න ඇති. නමුත් ඒක හොඳ දෙයක් නෙවෙයිනේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් එහෙම තියලා අපි බලමු මොකද්ද මේ පනතෙන් කරන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා
අපේ රටේ හැම බින් අඟලකට හැම බින් අඟලක්ම රජය සතු විය යුතුයි. අපි අවුරුදු 30ක සිවිල් යුද්ධයක් කරෙත් මේ ඉඩමේ අයිතිය ගන්න. මේක හුදෙක්ම මානසික සුවයට කරන එකක් නෙමෙයි. අපි රටක් වශයෙන් අපිට තියෙන දේ. අපේ රටේ ඕන පැත්තක් පටන් ගන්න ග්‍රාම සේවා නිලධාරි වසම් ඊට පස්සේ එනවා පළාත් පාලන ආයතන පළාත් සභා ඊට පස්සේ මධ්‍යම රජය. දැන් මේ පෝට් සිටි ඉඩම අයිති කාටද? තාම හිතා ගන්න බෑ. මොකද හැමෝම වැළපෙනවා රජයේ කට්ටිය මේ කියලා මේක රජයේ කියලා. ඉතින් මම එහෙන එක ප්‍රශ්නයක් අහන්නේ. මේක කොළඹ නගර සභාවට අයත්ද? මේක බස්නාහිර පළාත් සභාවට අයත්ද? ග්‍රාම සේවා සම්මනෝද? මෙතන එහෙම දෙයක් නැහැ. අනිත් එක ඒගොල්ලෝ කියන මේක වෙනම රටක් නෙමෙයි මේ රටේ කොටසක්. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ තියෙනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැක. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනවා තුන් ක්‍රමයකට. එකක් තමයි ජනාධිපතිතුමා විධායකයේ වශයෙන් ජනතාවගේ බලයෙන් පත් වෙලා විධායකයෙ වෙනවා. ව්‍යවස්ථාදායකයෙ වෙනවා. පාර්ලිමේන්තුව නීති හදනවා ජනතාව පත් කරලා යවලා. ඒ හදන නීති අධිකරණ හරහා ක්‍රියාත්මක වෙනවා. බ්‍රාන්චස් තුනකට බෙදිලා තමයි ඒ බල බෙදීම හරහා රට පාලනය වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට විතරයි නීති හදන්න පුළුවන්. වෙන කාටවත් නීති හදන්න බෑ. දැන් නම් පළාත් සභාවෙන් පස්සේ යම් නීති රෙගුලාසි ඒගොල්ලෝ හදන්න පුළුවන්. ඒත් ඒ අපේ පාර්ලිමේන්තුවෙන් ඉඩ දීලා 13 වෙනි සංශෝධනය ආපු නිසා. නැත්තම් පළාත් සභාවට නීති හදන්නත් බෑ. දැන් අපි මේ පනතරම් බැලුවොත් 68F කියලා තියෙන වගන්තියක්. ඒකේ කියනවා මම මේ කමිෂම ගැන වෙනම කතා කරන්නම්. කමිෂමෙන් හදන්නා වූ යම් රූල් එකක්, කෝඩ් එකක්, ඩිරෙක්ෂන් එකක් උල්ලංඝනය කරොත් ඒක නඩු අහලා හිරේ දාන්න පුළුවන් වරදක් කියලා කියනවා. හරිද? දැන් ඒ 68 වගන්තියම තියෙනවා ඒගොල්ලෝ මේ රට පාලනය කරන්නේ ජනාධිපතිවරයාට රෙකමෙන්ඩේෂන් කරලා ජනාධිපතිවරයාට ගැසට් එකකින්. ඒ ගැසට් එකට තමයි අපි රෙගියුලේෂන් කියන වචනේ කියන්නේ. හරිද? දැන් මේ රෙගියුලේෂන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒක හරි. එතකොට පාර්ලිමේන්තුවේ අනුමැතියේ නීතියට එනවා. නමුත් කොහෙවත් කියන්නේ මේ කෝඩ් එකක්, ඩිරෙක්ෂන් එකක්, ගයිඩ්ලයින් එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. හැබැයි ඒ තුන කඩ කරත් උසාවියක නඩු අහලා ඇතුළට දාන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ පෝට් සිටියේ කොමිෂනර්ස්ලා කරන්නේ? රටේ නීතියක් හදන එක නෙමෙයිද? දැන් අපේ පාර්ලිමේන්තුව විතරයි නීති හදන්න පුළුවන්. එහෙනම් පෝට් සිටිය වෙනම රටක් වෙන්න පුළුවන් නේද? ඒගොල්ලන්ගේ නීති ඒගොල්ලම හදා ගන්නවා නම් අපි ඒ ගැන කල්පනා කරමු. ඒ වගේම තව රසවත් දෙයක් තිබෙනවා. දැන් ඒ රෙගියුලේෂන් එක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ මාස 3ක් ඇතුළත. හරිද? ඒ මාස 3ක් කියන්නේ අද පාස් කරොත් ඒක මාස 3ක් ඇතුළත ඉදිරිපත් කරපුවාම ඒකට පාර්ලිමේන්තුවට අකමැති වෙලා ඒක ප්‍රතික්ෂේප කරාම ඊට පස්සේ ඒක බලපාන්නේ නැහැ. රෙගියුලේෂන් විතරයි, ගැසට් විතරයි. නමුත් ඒ පාර්ලිමේන්තුව ඒ තීන්දුව ගන්න කලින් යම් ක්‍රියාවක් ඒ ගැසට් එක අනුව කළා තියෙනවා නම් ඒක වළක්වන්න නවත්තන්න බෑ. දැන් අපි දන්නවා අපේ රටේ සීනි වංචාව වෙන්නේ ගැසට් එකක් පැය 24කට එහෙම කළා. දැන් මේක මාස 3ක් යනකල් පාර්ලිමේන්තුවට දාන්න ඕනත් නැහැ. දැන් අපිට පැහැදිලිව පේනවා මේ මුළු පනතම නිර්මාණය වෙන්නේ පාර්ලිමේන්තු අධීක්ෂණය මගහැරලා කොහොමද වැඩ කරන්න කියන කාරණාව. ඒ හරහා මේගොල්ලෝ වෙනම රටක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් කිසිම සහෝදරියක් හිතන්න හොඳ නැහැ මේ මිනිස්සු හරිම කුහකයි මේ රටට ආයෝජන වලට කැමති නැහැ කියලා. ඒක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ඔව් මේ රටට ආයෝජන ඕනේ. එහෙම නැත්නම් මේ ආර්ථිකයේ ප්‍රශ්න ගොඩනගන්න බෑ. ඒ වගේම යම් විදේශ ආයෝජනයක් එනවා නම් ඒ අයට බදු සහන දිරිදීම් දෙන්න ඕන. මොකද කිසිම ව්‍යාපාරිකයෙක් මෙහෙට එන්නේ නැහැ නිකන් සල්ලි වියදම් කරලා ඔහේ මේ පොඩි කොල කැල්ලක් කාලා යන්න. නමුත් ඒ සහනයන් දෙන්න දැනටමත් 52ක් තිබෙනවා. මූල්‍ය බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ඇක්ට් එක සහ ක්‍රමෝපායක සංවර්ධන පනත මූල්‍ය ක්‍රමෝපායක සංවර්ධන පනත ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට්. දැන් මේ 52කින් තමයි ශැංග්‍රිලා හෝටලේ චීනෙට බදු දෙන්නේ රාජපක්ෂ මහත්තයලා.
හම්බන්තොට වරාය රනිල් මහත්තයා දෙන්නේ මේක හරහා. ඒ කියන්නේ මේ 52කින් මේ අවශ්‍ය බදු සියල්ල දෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. සහන දෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. එහෙම තියාගෙන මේ පනත ගේන්නේ ඇයි? අන්න එතන තමයි අපේ ගැටලුව. මගේ කෙටි උත්තරය මොකද්ද? මේ පනත කාටද? චීනට. කොමටද? අපේ කට්ටිය කිය කරි සාකෝල්ට දාගන්න. දැන් මම ওই උත්තර දෙක සාධාරණීකරණය කරන්න ඕනේ ඊට පස්සේ. දැන් මම කියපු එක. හරි. දැන් අපි සමහරවිට දැන් තව පොයින්ට් එකක් අපි ගත්තොත් මෙහි තියෙනවා 64 එක F කියලා වගන්තියක්. 64 F. ඒකේ කියනවා කමිෂන් එකට ජනාධිපතිගෙන් අහන්න ඕනත් නැහැ. පාර්ලිමේන්තු අවසර ගන්නත් ඕනේ නැහැ. කොන්ඩොමිනියම් පාසල්ස් වලට ඉඩම් සින්නක් කර විකුණන්න පුළුවන්. පාවිච්චි කරන වචනේ ෆ්‍රී හෝල්ඩ්. ඒක ලංකාවේ කොටසක් නම් කොහොමද මේ ඒක ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තු අවසරයක් නැතුව විකුණන්නේ? විශේෂයෙන්ම ඉඩම් කියන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභාවයිති බලය. දැන් මෙතන තියෙන භයානකම තත්වය තමයි 7-1 වගන්තිය. මේ 7-1 වගන්තිය කියනවා මෙතන කොමසාරිස්වරු 5ක් හෝ 7ක් අතර ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව වෙන කාගෙන්වත් අහන්න පාර්ලිමේන්තුවෙන් අහන්න ඕනේ නැහැ. පත් කරන්න පුළුවන් මේ භූමිය සියලුම පාලනය, පරිපාලනය, රෙගුලාසි හැදීම, නීති හැදීම ඇත්තෙන්ම මේ තරම් බලගත් කොමිසමක් වෙන කොහොත් අපිට ඇහිලා නැහැ. මේකට ඇත්තට කොමිෂනර්ස්ලා කියලා කිව්වට මේ තියෙන බලත ඔයගලන්ට මතකතර ඊස්ට් ඉන්ඩියා කම්පනි අර මෙහා පෙරදිග ඉන්දියන් වෙළඳ සමාගම, ඒ කියන්නේ සුද්ධෝදය ආක්‍රමණය කරන්න කලින් වෙළඳ සමාගම එන්නේ. ඒ වගේ ලොකු ඒකාධිකාරී බලයක්. ඇත්තටම කිව්වොත් කමිෂන කියන වචනේ තිබ්බට මේ ආණ්ඩුකාරයෝ පිහිටනවා වගේ ලොකු බලතල මේ පනත තුල ඒගොල්ලන්ට දීලා තිබෙනවා. දැන් මේ වගේ තැනකට විදේශිකයෝ පත් කරන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම චීන පුද්ගලයන් පත් වීමකට වළක්වන්න බෑ. සම්පූර්ණ පරිපාලනය. දැන් අපි ගත්තොත් Board of Investment Act එක. එහෙම නැත්නම් අපි UDA Act එක ගත්තොත් හරිද? UDA Act එක ගත්තොත් ඒ කියන්නේ Urban Development නාගරික සංවර්ධන අධිකාරිය පනතේ කියනවා කිසිම නිලධාරියෙක්ට කමිෂන කෙනෙක්ට ඒකේ තියෙන කමිෂන් එකක්. ශ්‍රී ලංකා පුරවැසි භාවය අනිවාර්ය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා පුරවැසියෙක් නෙමෙයි නම් ඒ තනතුරක් දරන්න බෑ ඒ කමිෂන් එකේ. ඒ කියන්නේ රටට වැදගත් හැම දෙයකදීම දේශීය කෙනෙක් තමයි දාන්නේ. ඇයි? එයා වග වෙනවනේ. එයාට අපිට නඩුවක් කියන්න පුළුවන්. දැන් අද අර්ජුන මහින්දගේ නැට්ටවත් අල්ලන්න විදියක් නැහැ නේ මිනිස්සයා නෑනේ. නේද? සෙන්ටර් ඒගොල්ලෝ කියන්නේ අපේ දේශීය කට්ටියට දැනුම මදි හින්දා දැනුම තියෙන කට්ටිය ගෙන්න ගන්න විදේශවල තියෙන හොඳට දැනුම තියෙන කට්ටිය ඒ කට්ටියව ගෙන්න ගන්නයි මේක මෙහෙම තියන්නේ. පට්ටපල් අමූලික බොරුවක්. හරි? මේක කරන මූලික හේතුව තමයි චීනීය වමනාව තියෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කමිෂනර්ස්ලා දාන්න මිසක් අපි කියන කට්ටිය දාන්න නෙමෙයි. මේක පට්ටපල් බොරුවක්. ඔය දෙක අතරට බලනකොට ඉතින් නූගත්තු රට පාලනය කරනකොට උගත් මිනිස්සු රට දාලා යනවා තමයි. ඉතින් ඒක වළක්වන්නත් බෑ. නමුත් මේක පට්ටපල් බොරුවක්. මේක හේතුව වෙනයි. දැන් කල්පනා කරලා බලන්න. දැන් අපි වල BOI Act එකේ Board of Investment Act එකේ කියනවා ඒ කමිෂනර්ස්ලව ජනාධිපතිට ඕන වෙලාවක අස් කරන්න පුළුවන්. හේතු දක්වන්න ඕනත් නැහැ. හරිනේ. පත් කරා අස් කරා. නමුත් මේ පනතේ පත් කරන්න ලේසි අස් කරන්න අමාරුයි. ජනාධිපතිවරයා හේතු පෙන්වන්නට ඕන. හේතු දක්වන්නට ඕන. ඇයි? මෙච්චර බලයට කෑදර ජනාධිපතිතුමා 20 වෙනි සංශෝධන හදාගෙන ඔක්කොම බදාගන්න එක්කෙනා ඇයි මේ ඉවත් කිරීම විතර අමාරු කරන්නේ? මේ පනත සහෝදරයා සහෝදරිය මා හිතන්නේ නැහැ ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය හදපු එකක් කියලා. මට නම් ෂුවර් නෑ. මොකද හේතුව අපේ රටක අපි හදනවා නම් මේ වගේ එකක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේක ඩිරෙක්ටර් ජෙනරල් පවා විදේශිකයෙක්. ඒ වගේම අපි දන්නවා දැන් ඉස්සරහට මහත්තයා කතා කළා ලැබෙනවනේ පට්ට ආර්ථික ප්‍රතිලාභයක්. එහෙමනේ කියන්නේ. ඉතින් අපි ඒක නම් වෙන්නේ නැහැ. නමුත් හරිද? වෙන්නේ නැහැ කියලා මම අර සුල් මහත්තයා කිව්වා වගේ මම අහන්නේ මෙච්චරයි ප්‍රශ්නේ. වර්ග කිලෝමීටර 65000ක් තියාගෙන ඒකේ අච්චර සම්පතුත් තියාගෙන රට වටේ මූදක් තියාගෙන මාළුවෙක් කරලා ටින් එකකට දාලා වහන්න තරම් දැක්මක් නැති ආණ්ඩුවකට මේ අක්කර 1100 පාලනය කරන්න පුළුවන් ඉටි ගෙඩියක් තියෙනවා කියලා මම නම් ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ.
නේ ගංගවල් 103කුත් තියාගෙන බොන්න වතුර ටිකක් හොයා ගන්න බැරි ආණ්ඩුවකට මේ අක්කර 1105 කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නැහැ. නමුත් මොහොතකට හිතමුකෝ මම වැරදි කියලා. ඒකල එහෙම ගේනවා කියමුකෝ. නමුත් ඒ ගේන එකෙන් අපි පෙන්නවා හම් වෙන්නේ 100ට 1ක ප්‍රමාණයක්. ඒකත් බොහොම සීමිත කාලයකට. ඒ කියන්නේ අර මිලියන 400ක් ගැන කියනව නේද? ඒ මිලියන 400 අපිට එකක් නෙමෙයි. වරාය නගරේ තියෙන වෙනම ෆන්ඩ් එකක්. ඒ ෆන්ඩ් එකට ඒක එන්නේ ඒ වරාය නගරය කික් ස්ටාර්ට් කරන්න, ආරම්භ කරන්න. ඒක අපිට ලැබෙනව නෙමෙයි. හරිද? මේ මිලියන 400 අපිට ලැබෙන්නේ නැහැ. මට චරිත ගල්හෙට මහත්තයක පෙන්නවා. එතකොට එහෙමනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකලා 100කට අපිට දෙන්නේ. ඒ කියන්නේ ත්‍රිමාසිකව ඒ ආදායම් 100ට එකක් අපේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දෙන කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට දාන්න ඕනේ. දැන් කවුද බලන්නේ ඒක එතකොට? අපි දැනගන්න එපයි. මේ අවුරුද්දේ වට X ප්‍රමාණයක් ලැබුණා. ඒකේ නිවැරදි ලෙස අපේ ආණ්ඩුවේ භාගය වෙන මේ 100ට එක ලැබුණා කියලා. අපේ විගණකාධිපතිට පෝර්ට් සිටිය අධීක්ෂණය හෝ විගණනය කිරීමට බැරි වෙන ලෙස මේ නීතිය හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ අන්තර්ජාතික විගණන සමාගම් වලටයි විදේශිකයන්ටයි බලන්න පුළුවන් විදිහට විතරයි. ඇයි එහෙම කරන්නේ? ওই තරම් හංගන්න දෙයක් නැත්තම් මේක අපේ රටට මෙච්චර ෂෝක් නම් ඇයි ඒ තොරතුරු අපට බැරි අපේ විගණකාධිපති හරහා පාර්ලිමේන්තුවට දක්වන්න? කාටවත් දක්වන්න ඕනේ නැහැ. පනතේ තියෙන්නේ පෝර්ට් සිටියට ඇමතිවරයෙක් පත් කරොත් ඒවා පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. පත් කරොත් පත් කරනවා කියලා නැහැ. මතක තියාගන්න මේ කමිෂනර්ස්ලා කවදාවත් ලංකාවට පය තියන්න ඕනත් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් චීනි හැර එංගලන්ත හැර ඉන්න තැනක ඉඳලා මේ රට ඒගොල්ලන්ගේ කොටස පාලනය කරන්න. මොකද එහෙම කියලා නැහැ ඒගොල්ලෝ මුණ ගැහෙන්න ඕනේ මේ භූමිය ඇතුලේ කියලා. ඔන්ලයින් මුණ ගැහෙන්න පුළුවන්. හරියට ඉස්සර ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරයා මේ හිටියට පාලනය වෙන්නේ එහෙන් වාගේ. හරි. ඕක තමයි මේකේ තියෙන ඇත්ත తত্ত্বය. දැන් අපි බලමු මේ කමසාරිස්වරු තමයි සියලුම පාලනය කරන්නේ. ඒගොල්ලෝ වැදගත්ම දේ කියනවා 26 කමසාරිස්වරුන්ගේ අනුමැතිය නැතුව කිසි කෙනෙකුට මෙතන වැඩ කරන්න බෑ. ඒ කියන්නේ පළාත් සභාවෙන් අවසර පත්‍රයක් දුන්නත් ඒක ඇතුළට යන්න බෑ. පාර්ලිමේන්තුවෙන් අවසර දුන්නත් ඒක ඇතුළට යන්න බෑ. අධිකරණ නියෝගයක් දීලා අවසර දුන්නත් බෑ. එයි කොමසාරිස්වරුන්ගේ අවසර ඕනේ. දැන් බොහෝ විට මේ ඇවිල්ලා චීන උදවිය. මට නම් සෑහෙන විශ්වාසයි ඒක තමයි මෙතන වෙන්නේ කියන එක අපි බලන් ඉමු. දැන් ඒගොල්ල අනුමැතිය දෙන්නේ කාටද? අද හම්බන්තොටක් තියෙනවනේ අක්කර 15000ක්. අපිට ඇහෙන්නේ නැහැනේ දේශීය ව්‍යාපාරිකයෝ එහෙ ගිහිල්ලා ව්‍යාපාර කරන්න ඉඩ දෙනවා. අපිට ඇහෙන්නේ ඒගොල්ල කියනවා ඕගොල්ලෝ එනවනම් එන්න හැබැයි චීන ව්‍යාපාරිකයෙක් එන්න. තනියම ආයෙ වෙන කරන්න එපා. කො ඔය තරම් දෙන ආර්ථික ප්‍රතිලාභ නැහැ. එහෙමනම් ඒ වගේම අපේ රටේ අර කලින් කිව්වා වගේ අපේ රටේ තියෙනවනේ ව්‍යාපාරිකයෝ හිතනවා දැන් නියමයි ඩොලර් වලින් ගිහිල්ලා මේකට බිස්නස් කරලා හම්බ කරන්න පුළුවන්. බෑ. මොකද මේකේ ආයෝජනය කරන්නට ඕන ඩොලර්. අපිටම යම් හේකින් ඔයගොල්ලෝ ව්‍යාපාර කරලා හෝ පිට රට ඉඳලා ඇවිල්ලා ඕගොල්ලන්ගේ රෙසිඩන්ට් ලෝකල් account එකේ ඩොලර් තියෙනවා කියලා ඒකත් මේකට පාවිච්චි කරන්න බෑ. ඒ මුදල් විදේශයකින් වෙන්නට ඕන. ඒ ඩොලර් විදේශයකින් වෙන්නට ඕන. ඒ කියන්නේ අපේ ලංකාවේ එකම ව්‍යාපාරිකයෙක්ටවත් සුළු හෝ මධ්‍යම පරිමාණ මෙතනින් අත් වෙන ප්‍රතිලාභයක් නැත. චෞර වලල්ලක් ඉන්නවා නම් මුදල් විසුද්ධිකරණය කරන්න ඕනේ ඒගොල්ලන්ගේ සල්ලි ගන්න ගන්න පුළුවන්. මේ රටේ ඉන්න මිනිස්සු බහුතරයකට 80%කට එදා වේලා කන්න නැතිකොට මේ පිටරට ඩොලර් තියාගන්න පුළුවන් තමක් අපිට තියෙනවේ නෑ. ඒක නිසා අපි ලෝන් එකක් හරි ගන්නවා නම් අපිට ගන්න වෙන්නේ පිටරට බැංකුවකින්. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේ භූමිය ශ්‍රී ලංකා පුද්ගලයන්ට ව්‍යාපාර කරන්න හෝ වැජ වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. මේක නම් අපේ ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ එක හා සමාන සැලකුම් ලැබීමට තියෙන අවස්ථාව උල්ලංඝනය වීමක් කියලා මගේ පෞද්ගලික මතය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට යටත්ව. දැන් සමහරන්න. දැන් මේ සමහරන්න. ඔව්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා අපි ගයක් හදන්න ගියොත් යම් යම් අවසර ගන්න ඕන. කොන්ඩොමිනියම් ඔතොරිටි එකෙන් පරිසරයෙන් නම් පරිසර අධිකාරියෙන් දැන් අපි ඒ වගේ තැනක ඒ නියාමන අධිකාරියකින් අවසර ඉල්ලපුවම අපේ ඇප්ලිකේෂන් එක බලලා ඒ තත්ත්වානුකූල කරුණු අනුව ඒ තිර නීතිමය ප්‍රතිපාදන අනුව අපේ ඉල්ලීම නිවැරදි නම් ඒගොල්ලෝ අපිට ඒක දෙනවා. අපි වැරදි නම් ඒක ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතියක්
ඒ නියාමන අධිකාරියට තිබෙනවා. නමුත් ඒ වගේම මේකටල ගෙවල් හදනවා. මේකටල පුද්ගලයෝ ජීවත් වෙනවා. මේකටල පාක් තියෙනවා. මේකටල පරිසරය තියෙනවා. මේකටල ආහාර තියෙනවා. ඒ සියලුම නියාමන අධිකාරී වරයා වෙන්නේ මේ කමිෂනර්ස්ලා මිසක් අපේ රාජ්‍ය ආයතන ටික නෙමෙයි. හැබැයි අපිට ඕක කොන්ඩොමිනියම් ඔතොරිටි එකෙන් අවසර ඕනේ කියලා. එතකොට කමිෂනර්ස්ලා එක ඉල්ලන්න ඕනේ අපේ ඒ නියාමන අධිකාරිය. එහෙම ඉල්ලුවෙන් පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න බලයක් මේ පනත අනුව නැහැ. කමිෂනර්ස්ලා ඉල්ලපු ගමන්ම ඒක දෙන්න ඕන. එක රටක් නීති දෙකක්. අපිට එකයි චීනට එකයි. එහෙම නැත්තම් පිළිගන්න ඕන. ඒක අපේ රටේ කොටසක් නෙමෙයි. ඒක අපි චීනට ලියලා දෙන එකක් නිසා ඒක එහෙම වුණා දෙන් කියලා. ඔය දෙකනේ වෙන්න පුළුවන් මහත්මයා. එක රටක් නම් එක නීතියක් තියෙන්න ඕනේ. ඒක නේ තුමා එනකොට කිව්වේ නේද? one country one law. එහෙම නැහැ එක වෙන්න ඕනේ. එහෙම නැත්තම් පිළිගන්න ඕනේ මේක චීනගේ කොලනිය. මොකද හේතුව අපි පරිසර අධිකාරියෙන් අවසරයක් ඉල්ලුවොත් මේකේ හදාගන්න එක හොඳ නැත්තම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය නියාමන අධිකාරියට තියෙනවා. නමුත් මේ පනතෙන් කමිෂනර්ස්ලා ඉල්ලුවොත් ඒක ඇතුලේ වැඩකට ඒකට ප්‍රතික්ෂේප කරන්න බෑ. අනිවාර්යෙන් දෙන්න බැඳිලා ඉන්නවා. දැන් තේරෙනව නේද? මේගොල්ලෝ කොච්චර ලස්සන වචන පාවිච්චි කරත් ඇතුලේ තියෙන්නේ වෙනම කොලනියක්. දිවේ බුදුරැස් හක්කේ දඩමස්. ලොරිය බුදු සරණයි අදින්නේ හොරහරක්. ඒක මේ ආණ්ඩුවේ හැටි. දැන් ඔන්න ඕකයි මම කියන්නේ මේක මේ අපේ රටේ කෑල්ලක් කියලා කිව්වට මේක අපේ රටේ කෑල්ලක්ද කියලා ප්‍රශ්නේ මතුවෙන තැන. මේ පනතේ 36 වෙනි වගන්තියේ 40 වෙනි වගන්තියේ විතරයි රුපියල් ගැන කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ පඩි ගෙවන්න පුළුවන් රුපියල් වලින්. එතනට ගිහිල්ලා භාණ්ඩ හා සේවා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් රුපියල් වලින්. ඒ අරුණුකොට වෙන කිසිදු තැනක ඩොලර් පාවිච්චි කරන්න පුළුවන් කමක් මේකේ නැහැ. ඩොලර් හෝ විදේශ ඒකකයක්. යුවාන්නේ. යුවාන් හරි ඩොලර් හරි. යුවාන් තමයි එන්නේ ඩොලර් එන්නේ නැහැ. හරි. එතකොට මුදල් බලය තියෙන්නේ කාටද? අපේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට 148. එතකොට පෝට් සිටියේ පිළිබඳ මුදල් බලය සම්බන්ධයෙන් තීන්දුව ගන්න අපේ පාර්ලිමේන්තුවට හැකියාවක් තියනවද? නැහැ. මොකද යුවාන් යන්නේ. යුවාන් සහ ඩොලර්. ඒකට අපේ පාර්ලිමේන්තුවේ මේ මුදල් බලයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මේ පෝට් සිටිය කියන්නේ අපේ පාර්ලිමේන්තුවට යටත් කොටසක් නොවන බවට තවත් තහවුරුවක් තමයි ඒ දකින්නේ. දැන් හැමෝම හිතනවා මේ දැන් චීන ඉන්නේ පෝට් සිටියට. ඇවිල්ලා පෝට් සිටියේ තමයි කරන්නේ. හරි වෙන ප්‍රශ්නයක් නැහැ නේ. ඌ අපේ ගමට එන්නේ නැහැ නේ චීනා. නෑ. අපේ ගමටත් එනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මේගොල්ලන්ගේ තියෙනවා අර උගලන්ට මතකයි නේද මේ ලොරෙන්සෝ ඩල්මේදා මෙහෙට ආපු වෙලාවේ එයා ඉල්ලන්නේ ගෙරිහං කඩක ඉඩක් නේ. ගෙරිහං කඩට ඇවිල්ලානේ ඉතුරු ටිකට රින්ගන්නේ. ඒක අපි ඉතිහාසය අපි දන්නවනේ. දැන් මේක ඇතුලේ තියෙනවා ගෙරිහං කඩවල් දෙකක්. මම එක පෙන්නන්නම්. එකක් තියෙන්නේ 37 වගන්තියේ අනිත් එක තියෙන්නේ පොඩ්ඩක් වෙන්න මම හිතන්නේ 64 විය යුතුයි. මට විනාඩියක් දෙන්න. ඊට නැහැ මෙතන පෙරලන්න. ඔව්. ඒකේ කියනවා 64 කියනවා අන්තර්කාලීන පියවරක් වශයෙන් පනත ක්‍රියාත්මක වෙන දවස් ඉඳලා අවුරුදු 5ක් යනකල් මතක තියාගන්න අවුරුදු 5 තමයි උන් අර ඉඩන්ටික ඔක්කොම විකුල ඉවර කරන්නත් ඕනේ. අවුරුදු 5ක් යනකල් ලංකාවේ පෝට් සිටියෙන් පිට ලංකාවේ ඕන තැනක ව්‍යාපාර කිරීමේ අයිතිය ඒ පුද්ගලයන්ට ඒගොල්ල ලබා දෙනවා. අනුමත පුද්ගලයන්ට. මතක තියාගන්න ඒගොල්ල කොයි ලෝකේ බිස්නස් කරත් මේ පනතේම 52 වගන්තිය යටතේ ඒගොල්ලන්ට දෙලා තියෙනවා බදු සහන. නොයෙකුත් දිරිදීම්. ඒව සියල්ලටම යටත්ව. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ට පුළුවන් අනුරාධපුරයට හෝ පොළොන්නරුවට හෝ ගාල්ලට ඇවිල්ලා යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. හැබැයි ඒගොල්ලා මාකට් එකට අතාරින භාණ්ඩවල ගාන අනිවාර්යයෙන්ම අඩුයි. ලාභයි. ඇයි? බදු ගෙවන්නේ බදු සහන තියෙනවා. එතකොට අපේ දේශීය ව්‍යාපාරිකයට මොකද වෙන්නේ? ආප්පකඩයක් ඉස්සරහා 5 ස්ටාර් හෝටලයක් දාපුවා මොකද්ද වෙන්නේ? කොණ්ඩේ උකුණේ ඉන්නකොට තට්ටේ ගෑවොත් උකුණට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ හරහා අපේ දේශීය ව්‍යාපාරිකයා විනාශ වෙනවා. එයාගේ මාකට් එක විනාශ වෙනවා. එයාට තරඟ කරන්න බෑ.
මොකද අර බදු සහන සියල්ලම අරගෙන ගෙට අවුරුදු 5කට මේක තමයි ගෙරිහංකඩ. මෙතනින් නැවතුණාද නැහැ. 37 වගන්තියේ තව එකක් කියනවා. මොකද්ද? මේ වගේමයි. යම් හේකින් මෙහි ව්‍යාපාර කරන පුරවැසියෙක් හෝ රෙසිඩන්ට් කෙනෙක් පුරවැසියෙක් හෝ රෙසිඩන්ට් නේ උන්ට මොකද කියන්නේ නේවාසිකෙක් සමග එකතු වෙලා වාසිකෙක් සමග එකතු වෙලා පෝට් සිටියෙන් පිට ව්‍යාපාර ආයෝජනය කළ හැකි අර බදු සහන සියල්ලමත් ආයි 52කින් ලැබෙනවා. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? මේක හදන්නේ පෝට් සිටියට නේද? එහෙනම් ඇයි මේ පුරවැසිකම තියෙන චීනෙක් හොයාගන්න එක මෙහි අමාරු වැඩක් නෙමෙයිනේ. හරිද? ඕනේ නම් රෙසිඩන්ස් තියෙන චීන මිනිහෙක් හොයාගන්න එක අමාරු වැඩක් නෙමෙයිනේ. ඒතර නමට බෝඩ් එකට එහෙම කෙනෙක් දාලා ඒගොල්ලන්ට මේ රට ඇතුලේ බිස්නස් කරන්න පුළුවන්. දැන් මොකද්ද මේ කරන්නේ? දොන් ජෝර්ම ධර්මපාල තෑගියෝපෝකින් රට දුන්නා නේද? දැන් හැමෝම කියන්නේ ගෝඨාභය මහත්තයා කියන්නේ මේ ඡන්දේ කාලේ දුටු ගැමුණුගේ නැවත උප්පත්තියක් කියලා. මං නම් හිතන්නේ දොන් ජුවන් ධර්මපාලගේ නැවත උප්පත්තියක් මේ ඉන්නේ. හරි නැත්තම් මෙහෙම කරයිද මිනිස්සු? තමන් උපන්න රටට මෙහෙම කරයිද මිනිස්සු? අවුරුදු 3ක යුද්ධ තියෙන කාලේ අපේ සෝල්දාදුවෝ කී දෙනෙක් ජීවිතේ දුන්නද මේ රට බේරගන්න? ළමයි ඈත ගම්වල තමන්ගේ කැටේ සල්ලි කඩලා අර ටෙලිවිෂන් එකේ යන ඒවා දැකලා දුන්නනේ මේ යුද්ධ කරලා දිරන්නේ කියලා. එහෙම බේරගත්ත රට නේද මේ අපි මේ මොකද ඇයි අපි මෙහෙම කරන්නේ? කාටද මේ උමනාව තියෙන්නේ? ඉතින් මම කියන්නේ මෙච්චරයි. ඡන්දේ කාලෙට අපි පක්ෂ වලට බෙදලා ඡන්ද දෙමු සහෝදරයා සහෝදරිය. ඒක ප්‍රශ්නයක් නෑ. අද මම මෙතන ඔබගෙන් ඡන්දෙ ඉල්ලන්න ආවේ නෑ. මම කියන්නේ අපි කියන දේ කන් දෙන්න. කකුල් දෙක ගාවට වතුර පිරෙනකොට දනිස ගාවට වතුර පිරෙනකොට ඒක අපි කියනවා. අපි උගලන්ට පෙන්වා දෙනවා. ඒකින්ද ඔක නහෙන් උඩට යනකල් ඉන්න එපා. මේ සිද්ධ වෙන්නේ ඊටාම සූක්ෂම ලෙස සීනි බෝලවල තවරලා මම එකයි මේ වගන්තිය පෙන්වන්නේ. හොඳේ මේක දේශපාලනේ නෙමෙයි. මේ හරහා ගොඩ යනවා. ආර්ථික වශයෙන් ගොඩ යන්නේ චීනයි මෙහි ඉන්න වංචනික අතලොස්සක පාලකයෝ පමණයි. දැන් ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ පෝට් සිටියට අපේ රටේ නීති 7ක් තියෙනවා කෙලිම බලපාන්නේ නැති. නාගරික සංවර්ධන අධිකාරී පනත අපේ රටේ නීති බලපාන්නේ නැහැ. මියුනිසිපල් කවුන්සිල් ඕඩිනන්ස් බලපාන්නේ නැහැ. ඒ වගේම තව පනත් 14ක් සඳහන් වෙනවා ඕනෑම අවස්ථාවක අයින් කරන්න පුළුවන්. කෙනෙක් කැසිනෝ ඉන්කම් ටැක්ස් දැන් මේ ඇතුළේ ඉන්න කට්ටිය ඉන්කම් ටැක්ස් ගන්න ඕනත් නැහැ හොඳේ. ඇතුළේ ඉන්කම් ටැක්ස් ගන්න ඕනේ නැහැ. දැන් ඒගොල්ලෝ සමහරලාට වැඩට යන්නේ අපේ ප්‍රබුද්ධ ප්‍රවාහන සේවය වෙන්න පුළුවන්. අපේ ඉලෙක්ට්‍රිසිටි ටික ඒගොල්ලෝ ගන්න වෙන්න පුළුවන්. අපේ බදු මුදලින් දුවන අර චරිත කියනවා වගේ. නමුත් ඒගොල්ලෝ ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. චරිත කිව්වේ කිරි ගොමයි ටික චීන අරන් ගිහිල්ලා හරකට කන්න දීම අපි සිද්ධ කරනවා. දැන් අපි බැලුවොත් සමාන වෙලාවත් පොඩ්ඩක් බලමු ඊයස්සේ. ඔල්ලෝසුව නෑනේ මගේ ඔල්ලෝසුව බල්ලා කෑවනේ. ඔල්ලෝසේ පටිය බල්ලා කෑවේ ඉන්නවට මේක දෙනවා බලු පෙට්ටියක කනවා හැමදේම. රයිට්. එතකොට ඔව් මට තව විනාඩි 15ක කෙටි කාලයක් තිබෙනවා. මම විනාඩි 15 මේක අවසන් කරන්න. දැන් ඔව් දැන් මේක තමයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසයි මම මේ කියන්නේ නිතරම අපි මේක වෙනම රටක් දෝයයි අපිට සැකයක් ඇති වෙන්නේ. දැන් අපි දන්නවා මේක ඇතුලේ තියෙනවා අන්තර්ජාතික වාණිජ්‍ය ආරවුල් බේරුම් කිරීමේ මධ්‍යස්ථානය International Commercial Dispute Resolution Center. ඔය නමෙන් කියවට උසාවියක්. දැන් අපි දන්නවා ආබිට්‍රේෂන් කියන්නේ අවුල් බේරුම් කරණය. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ වගේ අවුල් බේරුම් කරන තිබෙනවා BOE Act එකෙත්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දෙපාර්ශ්වයක් කැමති නම් උසාවියක් නැතුව ඒ ප්‍රශ්නේ අහවල් තැනට ගිහිල්ලා අපි බේරගමු කියන ස්ථාවරය එතන තියෙනවා. ඒක වරදක් නෙමෙයි. මොකද දෙපාර්ශ්වයක් එකඟ වෙනවනේ. ඒ ගොඩක් වෙලාට එකඟ වෙන්නේ මුලින්ම ප්‍රශ්නයක් මතුනොත් බේරුම් කරන්නේ බලනවා බැරි නම් උසාවිය යනවා. මේක කියනවා කමිෂන් එකේ අනුමත පුද්ගලයෝ එහි වාසය කරන්නෝ හෝ සිටින් නොසියල්ලම අනිවාර්යයෙන්ම එග්‍රීමන්ට් එක අසං කරන්න ඕනේ මේ බේරුම් කරන්නේට කැමති කියන කොන්දේසියට යටත් වෙලා. ඒ කියන්නේ ඔයාට අසාධාරණයක් වරදක් වුණොත් ඔයාට උසාවිය යන්න බෑ.
මොකද ඒකෙන් බලහත්කාරයක් තියෙනවා අනිවාර්ය කරලා තියෙනවා. You shall. ඒකෙන් මොකද කරන්නේ? මේ අවස්ථාවවලදී අපේ රටේ අධිකරණ බලය පෝර්ට් සිටිය තුල ක්‍රියාත්මක වීම නවත්තලා තියෙනවා. දැන් මේක අපේ රටද? අම්මපා. දැන් අපේ රටේ නීති ප්‍රභාකරන්ට ඊළම තියෙනකොට ඊළම ගත්ත කියමු ප්‍රභාකරන්. එහෙනම් අපේ නීති බලපාන්නේ නැහැ. හැබැයි අපේ නීති මෙහෙට බලපාන්නෙත් නැහැ නේ. එතන මේ බින් කඩ අපේද? අපි බලමු. දැන් ඒකෙන් පෙන්눔 කරන දෙයක් තමයි අපේ අධිකරණ බලය අයින් කරනවා කියලා කියන්නේ මේක අනිවාර්යයෙන්ම වෙනම රටක් වෙන්න එපයි. නැත්නම් අපේ රටට එන්න දෙන්න එපයි. දැන් ඊට පස්සේ කියනවා තව ෂෝක් වැඩක්. ඒකෙම තියෙනවා 63 කියනවා. දැන් අපි දන්නවනේ 63 කියන දැන් අර කලින් කියපුවා ගන්තියේ තියෙන්නේ ඒ කොන්ත්‍රාත් වල ඒ ඉන්න පදිංචිකරු අතර. වෙන මොකක් හරි වාණිජ හෝ සිවිල් ගණේ නඩුවක් ඇති වුණොත් ඒක අහන්න වෙන්නේ එළිය උසාවියට. අර අතනදී ඒක අයින් කරාට මෙතන එළිය උසාවියට අහන්න පුළුවන් කොළඹ. ඒ අහනකොට කියනවා මුල් තැන දෙන්න ඕනලු මේ චීනුන්ගේ ආරවුල් ටික විසඳන්න. උන්ගේ දික්කසාද උන්ගේ ප්‍රශ්න විසඳන්න මුල් තැන දෙන්නට ඕන. පරක්කු කරන්න බෑ. යා උසාවියට බදු ගෙවන්නේ අපිනේ. අපි නඩුකාර හඳුරන්න පඩි ගෙවන්නේ අපේ බදු සල්වල ඉන්නේ. චීන බදු ගෙවන්නේ නැහනේ. දැන් ඕගොල්ලෝ උසාවියේ ගිහිල්ලා ඉඩම් නඩුවකට අපරාධරකට ගිහිල්ලා මාස කීයක් රස්තියාදු වෙනවද? කී දවසක් ඔයගොල්ලෝ හැරලා එනවද? කෝට් බුඩ්ලියරගේ බැනුම් අහනවද? හැබැයි ඒත් ඕගොල්ලෝ ගෙවන බදු මුදලින් තමයි අධිකරණ අමාත්‍යාංශය දුවන්නේ. ඕගොල්ලෝ ගෙවන බදු මුදලින් තමයි නඩුකාර හඳුරන්න පඩි ගෙවන්නේ. ඒත් ඕගොල්ලන්ට කියපුවම එහෙම සේවයක් නැහැ. මේ රටට බදු 7-5ක් ගෙවන්නේ චීනට දෙනවා මේ පනතෙන් අවසරය මොකද්ද? එයාගේ නඩු දිනපත අහලා ඉක්මනට ඉවර කරන්න. චීන මිනිස්සු අවස්ථය අතු කරන්න එපා. අපේ ඔන්න ඔය ඉඳපු දෙ. එක රටක් එක නීතියක්. දේශප්‍රේමී. මයිකයක් ඉස්සරහින් ඉඳ කටරින වචන ඔක්කොම කියන්නත් බෑ. නේද? එහෙම කිව්වොත් එහෙම මාවත් හිරේ දාවි. එතකොට මම අහනවා අපේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් මේක කල්පනා කරන්න. ආණ්ඩුව මොන සීනි බෝල බෙදුවත් මේ පනත එක්කෝ අපිට පිළිගන්න වෙනවා මේ භූමි කැලේ අපේ නෙමෙයි චීනගේ. එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ පනත වෙනස් කරන්න. මට දැනට තොරතුරු වගේක් තියෙනවා රජය විසින් යම් වෙනස්කම් කරන්න හදනවා කියලා. අපි මොහොතකටවත් සහෝදරයා සහෝදරිය කියන්නේ මේක විසි කරපම් මේක වට්ටපම් කියලා. නමුත් මේක පාර්ලිමේන්තුවට යටත් කරන්න. මේක අපේ විගණකාධිපතිට යටත් කරන්න. ඒ හරහා විතරයි මේ පෝර්ට් සිටි පනතෙන් රටේ ජනතාවට පොදුවේ යහපතක් අත්පත් කර ගැනීමට හැකි වෙන්නේ. ඒ ස්ථාවරයේ හිට තමයි අපි මේ පැහැදිලි කිරීම කටයුතු සියල්ලම සිද්ධ කරන්නේ. ඒ වගේම අපි වර්තමානයේ අපේ රට මුහුණ දෙන අර්බුද සියල්ලටම තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව අසමත් වී ඇති බව අපි කවුරුත් දන්නවා. මගෙන් ඇහුවොත් දැන් ඔබලා පිළිගනිව් මං කලින් කියපු එක. මේ පනත කාටද? මේ පනත ලංකාවේ මිනිසුන්ට වාසියක් කරන්නද? වෙන්න විදියක් නැහැ. මොකද ඔක්කොම තියෙන්නේ චීනට. කුමටද? ආණ්ඩුවේ අතේ සල්ලි නැහැ. පොලි මුදලාලිගෙන් සල්ලි අරගෙන දැන් පොලිය ගෙවන්න සල්ලි නැහැ. දැන් පොලි මුදලාලි කියනවා කොළුවෝ අර ඉඩම් කෑල්ලක් මට දීලා දිහාන්කෝ. චීනේ තමයි අපේ පොලි මුදලාලි. රට බේර ගන්න සිංහෙක් ගෙනාවා චීනු අන්තිමට ඌව සර්කස් එකට ගත්තා. නේ? ඔන්න අපිට වෙච්ච වැඩි. මාර වැඩි ලංකාවට උනේ. මට බන්දු සමරසිංහ වගේ කියන්න බෑ. මාර වැඩි ලංකාවට උනේ. හරි. රට බේර ගන්න ආපු මිනිස්සයාව ගෙන් රට බේර ගන්න අපිට දැන් වෙලා තියෙනවා. අද මේ රටේ සිද්ධ වෙන දේවල් දැක්කොත් කොරෝනාවෙන් හම්බ කරන් කනවා. නේ? කැලෑවක් ගහක් පෙන්වන්න බෑ. බෲස් ගාලා ගහ ගාවට ගියා ගහලී කරා. ඔක්කොම බෲස්ලි. කැලෑවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ බෲස්ලිලා ගොඩක් හිටවා. ගහක් දැක්කා බෲස් ගාලා ගහ ගාවට ගියා ගහලී කරා වැඩ ඉවරයි. හැම දෙයින්ම හම්බ කරනවා. ඇන්ටිජන් කිට් එකෙන් හම්බ කරනවා. මිනිසුගේ දුකෙන් හම්බ කරනවා. සල්ලි විතරයි. මතක තියාගන්න සහෝදරයා සහෝදරිය. හර්ෂණ නානක්කාර චරික් ගල්ලෙන මෙයා අපි ඔක්කොටම තියෙන මේ රට විතරයි. මම මේ ලොකු නිකම් මේ බොරු ව්‍යාජ දේශ ප්‍රේමය කතා කරනවා නෙමෙයි.
මේ රටට මොනවා වුණත් අපිට යන්න වෙන තැනක් නැහැ. අපිට බෝට් වෙන එකල ඕස්ට්‍රේලියාව යන්න බෑ. නමුත් අපිව පාලනය කරන පුද්ගලයන්ගේ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ ඇමරිකන් පුරවැසියෝ. ඒගොල්ලා අපේ රට පාවිච්චි කරන්නේ ඔෆිස් එකක් හැටියට. කීයක් හරි හම්බ කරගන්න. ඒකනේ ඒගොල්ලෝ අපේ ස්වභාව ධර්මය ගැන තකන්නේ නැත්තේ. ඒකනේ ඒගොල්ලෝ අපේ ගස් ටික කපන්නේ. හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නැහැ කියන්නේ. මොකද ප්‍රශ්නයක් වුණපුවා මේගොල්ලෝ යනවා. හැබැයි ඔබට මට යන්න තැනක් නැහැ. දැන් මේ සිද්ධ වෙන්නේ පෘතුගීසින් අපිව අල්ලගත්තාසේ, ලන්දේසින් අපිව අල්ලගත්තාසේ අපිව ටික චීන ආක්‍රමණයක් වෙත යෑමයි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මොකුත් නෙමෙයි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙතන තියෙන විශාල භූදේශපාලනය. විශාල භූදේශපාලනය. මේ ආණ්ඩුවට සල්ලි නැහැ. කීයක් හරි හොයා ගන්නට ඕන. මේ පනත සංවර්ධන ක්‍රමෝපායක් තමයි. හැබැයි මේ පනත සංවර්ධන ක්‍රමෝපායක් වෙන්නේ අපේ ක්‍රමෝපාය කොටසක් නෙමෙයි, චීනගේ උපායේ කොටසක්. අපට ආදායයෙන් 100ක් එනවා. ගෙදරට තෝසේ හොදී ගෙනල්ලා ඔබතුමා ඔක්කොම කාලා ළමයින්ට කිව්වොත් ඉඳා කොලෙලව කාපන් කියලා. අන්න ඒක තමයි පෝට් සිටිය. ඒ පෝට් සිටිය තෝසේ සාම්බාරු ඔක්කොම කාලා අපිට දෙනවා උඹලා කොලේ ලෙව කාපන්. ඒක නිසා මේකෙන් අපේ රටට වෙන යහපතක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ අපේ රට චීන කොලනියක් වීම පමණයි. අපි බලමු මේ හිතේ භූදේශපාලනය. ඕගොල්ලන්ට මතකයි අපි දෙවන ලෝක යුද්ධයේදී ජපාන අපිට බෝම්බ දානවා. මොන මගුලකට ජපාන අපිට බෝම්බ දැම්මේ? අපි උට කරපු වරදක් නැහැ නේ. ඇයි? එංගලන්තය අපි අල්ලන් හිටියේ. දැන් ඉන්දියාව කැමති වෙයිද තමන්ගේ පිටිපස්ස වත්තේ සම්පූර්ණයෙන්ම චීන අධිකාරිය තියෙන තැනක් තියෙනවට? මොකද්ද ගෝලීය දේශපාලනය කොහෙද දුවන්නේ? අද ඇමරිකාව, ඉන්දියාව ප්‍රමුඛව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, යුරෝපයේ යම් රටවල් ප්‍රමුඛව චීනයට එරෙහිව ව්‍යාපාරයක් තියෙනවා, ට්‍රේඩ් වෙළඳ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ට චීනට උවමනාව තියෙනවා one belt one road initiative එකෙන් මේ අස්සෙන් දුවන්න. අනුර සහෝදරයා කියන හැමදේම වැදගත්කමක් තියෙනවා. අපේ භූගෝලීය පිහිටීම. අපිව පහු කළා මේ බලවතුන්ට මේක කරගන්න බෑ. නැත්තම් මේ වගේ රත්තරන් නැති, තෙල් නැති, මිලෝ මොලයක් නැති පාලකයෝ ඉන්න රටකට ඔය තරම් උනන්දුවක් දක්වයිද පිට රටවල්? මේ භූගෝලීය පිහිටීම නෙමෙයි නේ. දැන් වෙන්නේ මොකුත් නෙමෙයි. මේගොල්ලන්ගේ බල අරගලයට ලංකාව මැදි වෙනවා. අපි ගන්නකො ගෑන් ළමයි හරි පිරිමි ළමයි හරි අර එක පාට දෙන්නට තුන් දෙනාට ලව් කරන්නේ හොරෙන් ලව් කරලා අnder තුන් දෙනාට මාට්ටු වෙන්නේ. දැන් ලංකාවට ඒක වෙලා තියෙන්නේ. නොරොච්චෝලේ හිට දුන්නා, මේක මෙහෙට දුන්නා, දැන් හොරෙන් ලව් කරගෙන දැන් මාට්ටු වෙලා වැඩි අවුල්. දැන් කොල්ල දෙන්න අරගන්න හදන්නේ. හැබැයි අරගන්න වෙන්නේ අපේ වත්තේ. මේ කතාව කියනවද නැද්ද කියලා කල්පනා කර හිටියේ. නමුත් වැඩිහිටි සෙනගක් ඉන්නේ හින්දා අර පොඩක් කතාවක් කියන්න අර අලියෝ දෙන්නෙක්ගේ වැඩකට වඳුරෙක් උදව් කරන්න ගිහිල්ලා වෙච්ච හිරිහැරයක්. හරිද? දැන් ලංකාව තමයි රිලවා. අලි කරගනි රිලවා නානවා. හරි. දැන් මේ විහිළුවෙන් අමතරව මම දැන් මගේ කතාව අවසන් කරන්නම්. මගේ අවසන් ආයාචනය. මේ රට දුවන්නේ චෞර වලල්ලක්. මේ රට දුවන්නේ ව්‍යාපාරිකයෝ. අපි පත් කරපු මිනිස්සු නෙමෙයි. අපිට ජාතික විද්‍යා සංවිධානයේ වශයෙන් අදටත් ආඩම්බරයි. අදටත් සන්තෝෂයි. අපි ආපු තුන් දෙනා පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය බලන්න. අපි ආපු තුන් දෙනාගේ විනය බලන්න. අපි ආපු තුන් දෙනාගේ කැපවීම බලන්න. අපි ඔබලාට කිව්වා ජනතාවට මේකට හොරුයි තක්කඩි මීහරකු යවන්න එපයි කියලා. ඔයගොල්ලෝ කියන දේ අහන්නේ නැහැ. ඕගොල්ලෝ කරපු වැඩෙන් අපි තමාරු වැටලා ඉන්නේ මුළු රටම. ඉතින් ඊළඟ පාරවත් අපි ඒක හදාගමු. අපිට ගෝඨාභය මහත්තයන් කරන් දෙන එක ඉල්ලීමයි. මේ රට දුවන්නේ පෞද්ගලික අංශයෙන්. කරුණා කරලා පුළුවන් නම් මේ ආණ්ඩුව නැවත රජයට පවර ගන්නයි කියන එක තමයි මගේ ඉල්ලීම. මොකද මේ ආණ්ඩුව රජය නෙමෙයි. මේක රජයට පවර ගන්නයි කියලා තමයි මගේ ඉල්ලීම තියෙන්නේ. මේක දුවන්නේ චීනෝ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, ඔබට අපි මේ රට දුන්නේ අවුරුදු 5කට මෙහි බාරකාරය වශයෙන් පමණයි. මෙහි අයිතිකාරයෝ කියන්නේ මම, මේ දරුවෝ සහ උපන් සියලුම දරුවෝ. මෙහි තියෙන ගස් කොළන්, මෙහි තියෙන වතුර, මේවා අපේ પરම්පරාවට විතරක් අයිති දේවල් නෙමෙයි. මොකද ඒවා ඉදිරි પરම්පරාවලටත් අයිති වෙන්නට පුළුවන්, අයිති වෙන්නට ඕන. ඒ නිසා අපි මේ රටේ පුරවැසියෝ වශයෙන් අපේ සම්පත් අපේ ඉදිරි પરම්පරාවට රැකීමට කරන්න පුළුවන් හැමදේම කරනවා. අපේ ආරම්භක වැඩිමුරේ තමයි
ඔබතුමාගේ ආණ්ඩුවෙන් මේ කරන්නා වූ පෝර්ට් සිටි ව්‍යාපෘතිය අපේ රටට හානියක් කියලා ජනතාවට කියන එක. මම අවසාන වශයෙන් කියනවා ගෝඨාභය ජනාධිපතිතුමනි පෝර්ට් සිටි වැඩේ කැතයි ලැජ්ජයි නින්දිතයි ඔය බලු වැඩේ කරන්න එපා.